අවසාන දිනය ඇති. දෙවන සියවසේ පළවෙනි දිනය හා අවසාන දිනය ලියන්න කියලා තියෙනවා. ඔව්. එතකොට 22 වන සියවස ආරම්භ වෙන්නේ කවද්ද? 2100 ඔව්. එකේ නේ. 2101 ආරම්භ වෙන දිනය කියලා කියන්නේ ජනවාරි ඔව් පළවෙනිදා අලුයම ආරම්භ වෙලා ඊට පස්සේ 2200 දී 2200 දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වෙනවා. එහෙනම් ඔව් අපි ගත කරන්නේ දැන් 21 වෙනි සියවස 21 වෙනි සියවස ආරම්භ වුණේ 2101 ජනවාරි 1 වෙනිදා ඔව් මධ්‍යම රාත්‍රියට ආරම්භ වෙලා ඊට පස්සේ අවසන් වුණේ කවද්ද 2000 ඔව් අවසන් වෙන්නේ කවද්ද 2100 ඔව් 2100 දෙසැම්බර් 31 වෙනිදා අවසන් වෙනවා. හරි. ඔය විදිහට අපිට අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ 2101 ජනවාරි 1 වෙනිදා ආරම්භ වෙලා ඊළඟට අවසන් වෙන්නේ කවද්ද 2200 දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. හරි. ඊළඟට අපෙන් අහනවා පහත දැක්වෙන එක් වර්ෂය අයත් වන්නේ කීවෙනි සියවසකදයි ලියා දක්වන්න. ඔව්. ශත වර්ෂය නැත්නම් සියවස අපෙන් අහනවා කීවෙනි සියවසකද කියලා. ඔව් මුලින්ම තියෙන 1796 හරි. එතකොට අපි කිව්වා අග ඉලක්කම් දෙක කපා හරින්න. අග ඉලක්කම් දෙක කපා ඊට පස්සේ ඔව් අග ඉලක්කම් දෙක බිඳුවට අයිති වෙනවා. නම් ඒ කියන්නේ අග ඇති බිඳු දෙක කපා ඊට පස්සේ අපිට ඔව් සියවස ලැබෙනවා කිව්වා අගට බිඳු තියෙනවා නම්. අගට බිඳු නැත්තම් අපි කිව්වා අග තියෙන ඉලක්කම් දෙක කපා හරින්න ඊට පස්සේ ඉතිරි වෙන අගයට එකක් එකතු කරන්න. එතකොට සියවස ලැබෙනවා කියලා. හරි. ඒ අනුව පළවෙනි එකේ තියෙන 1796 අග ඉලක්කම් දෙක මම කපා හරිනවා. මම කපා හැරියා. ඊට පස්සේ මට ඉතුරු වෙනවා 17. එහෙනම් මේ 17 අයිති වෙන්නේ කීවෙනි සියවසකද? 18 වෙනි සියවසට නේ. 18 වෙනි සියවසට අයිති වෙන්නේ. හරි. පළවෙනි එකට 18. දෙවෙනි එකේ තියෙන 1715. එහෙනම් මම අග ඉලක්කම් දෙක කපා හරිනවා. අග ඉලක්කම් දෙක කපා ඊට පස්සේ මට එනවා 18යි කියලා. ආයෙ නම් 18ට එකක් එකතු කරනවා. එතකොට මට එනවා 19 වෙනි සියවස. හරි. ඊළඟට 1956 කියන එකත් මම ඒ විදිහටම යොදා ගන්නවා. එතකොට මට එනවා ඔව් 1956 අග ඉලක්කම් දෙක 56 තියෙන. ඒ නිසා මම තීරණය කරනවා අග ඉලක්කම් දෙක කපලා ඉතිරි ඉලක්කම් දෙකට එකක් එකතු කරන්න. එතකොට මට එනවා මේක 20 වෙනි සියවස. හරි. ඊළඟ එකේ මට තියෙනවා 2024 කියන එක. 2024 මම අග ඉලක්කම් දෙක කපා හරිනවා. ඊට පස්සේ මට ලැබෙනවා 20 කියලා. මම 20ට එකක් එකතු කරනවා. එහෙනම් මට ලැබෙනවා දැන් 21 වෙනි සියවස. හරි. ඔය විදිහට අපිට සියවස සහස්‍රය දශකය කියන ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් ආයිත් ගැටලුවක් වෙන විදියක් නෑ. ඔයාලට ඕනම වර්ෂයක් දුන්නොත් සියවස මොකද්ද? දශකය මොකද්ද? සහස්‍රකය මොකද්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඒ නිසා අපි දැන් ඒ ගැන කතා කරානේ. හරි. දැන් මම හිතන්නේ හැමෝම අඩුපාඩු තියෙනවා හදාගන්න. හැමෝගෙම මම හිතන්නේ හරි කියලා හරි ඇති කියලා හිතනවා. ආයෙත් අවබෝධ වෙලා ඇති කියලා මම හිතනවා මේක හොයාගන්න විදිය. අපි වගුවකුත් දුන්නා. වගුවත් අපි බලමු ඉදිරියේදී. ඒකට ඔයාලට මේක ඇතුලේ තියෙන හැම ගැටලුවක්ම සාකච්ඡා වෙලා ඇති. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. අපි යනවා අධික අවුරුද්ද ගැන කතා කරන්න. ඔයාලා දන්නවා අධික අවුරුද්දක් කියන්නේ මොකක්ද කියලා නේ? ඔයාලා ඉපදලා ඇති සමහරට අධික අවුරුද්ද. අධික අවුරුද්දක ඉපදුනා නම් උපන්දිනේ සමරන්න වෙන්නේ.
ඔව්. ඒ පෙබරවාරි 29 වෙනි උපන්දිනේ එන්නේ. ඒ නිසා අවුරුදු 4කට පස්සේ තමයි උපන්දිනේ සමරන්නේ. හරි. එතකොට අධික අවුරුද්දක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ දින 29ක් ගත වෙන අවුරුද්දක්. ඔයාලට පේනවා මෙන්න මේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ දවස් 29ක් තියෙනවා. 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ දවස් 29ක් තියෙනවා කියලා ඔයාලට පේනවා. එතකොට ආයි අධික අවුරුද්දක් කියන්නේ මොන වර්ෂයේද? ආයෙත් අධික අවුරුද්දක් කියන්නේ මොන වර්ෂයේද? බලන්න කැලෙන්ඩරේ දිහා හොඳට 2021 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි. 2022 අධික අවුරුද්දක්ද? නෑ. 2023 අධික අවුරුද්දක් නොවේ. ආයෙත් අධික අවුරුද්දක් වෙන්නේ අවුරුදු 4කට සැරයක් නිසා 2024 වෙන්න ඕනනේ. 2024 වෙන්න ඕන. ඔයාලා බලන්න. ඔව්. ඒකට 2024 තමයි අධික අවුරුද්දක් විදිහට නැවතත් එන්නේ නේ. අධික අවුරුද්දක් වෙන්නේ. මොකට අපි එදා කතා කරා දින 31කින් අවසන් වෙන මාස ගැන කතා කරානේ. දින 30න් අවසන් වෙන මාස ඒ වගේම දින 29න් අවසන් වෙන මාස ගැන කතා කරානේ. හරි. ඒකට ඔය විදිහට ඔව් අපි කිව්වා අපිට බලන්න පුළුවන් දින ඔව් 31කින් අවසන් වෙන මාස තියෙනවා. කීයක් තියෙනවද? ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර්. ළඟට දින 30න් අවසන් වෙන ඒවා තියෙන මොනවද? අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. ළඟට දින 29න් අවසන් වෙන ඒවා තියෙන්නේ පෙබරවාරි. අපි දන්නවා රැඟිල්ල මේ විදිහට අත් දෙක මිට මළුවට පස්සේ අපිට බලන්න පුළුවන් අන්න මේ ඉහළින් තියෙන ඒවා 31කින් අවසන් වෙනවා. ඊට පස්සේ මේ පහළින් තියෙන ඒවා 30න් අවසන් වෙනවා. හැබැයි පෙබරවාරි මාසය කියලා කියන්නේ ඔව් 28යි සාමාන්‍යයෙන් දවස් 28යි තියෙන්නේ. හැබැයි අධික අවුරුද්දකදී පෙබරවාරි වල දින 29ක් එනවා. හරි. එහෙනම් අපි මාතෘකාව ලියාගමු අධික අවුරුද්ද කියලා. ඒතකොට අධික අවුරුද්දක් වෙනකොට ඒ වර්ෂයට දින 365ක් නෙවෙයි 366ක් තියෙනවානේ. අධික අවුරුද්දක් තියෙන වර්ෂයකට සාමාන්‍යයෙන් වර්ෂයකට තියෙන දින 365යිනේ. හැබැයි අධික අවුරුද්දක් වෙන වර්ෂයකට අන්න පෙබරවාරි මාසයේ දින 29ක් වෙන නිසා ඒ කියන්නේ දවසක් වැඩි වෙන නිසා ඔව් අධික අවුරුද්දක් වෙන මාසයට නැත්නම් අවුරුද්දකට දින 366ක් තියෙනවානේ. දින 366ක් තියෙනවා. හරි. අපි යටතේ ලියාගමු. ඔයාලා මේ වගුවත් හදාගන්න දින 31කින් අවසන් වන මාස, දින 30න් අවසන් වන මාස සහ දින 29න් අවසන් වන මාස අපි කලින් කතා කරමු හිතන්නේ. එතකොට ඔයාලට පැහැදිලි වැඩිපුරම මාස සංඛ්‍යාවක් දින 31කින් අවසන් වෙන ඒවා තියෙනවා. ඔව්. මාස 4ක් වගේ අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර් දින 30න් අවසන් වෙනවා. ඔව් දින 29න් අවසන් වෙන්නේ පෙබරවාරි මාසේ. හැබැයි මේ 2021 වර්ෂය 2022 2023 කියන වර්ෂ තුනේම පෙබරවාරි අවසන් වෙන්නේ දින 28යි. ආයිත් 2024 වර්ෂයේ තමයි ඔන්න අධික අවුරුද්දක් කියලා දිලා පෙබරවාරි 29න් අවසන් වෙන්නේ. එතකොට අපි අධික අවුරුද්දක් හොයාගන්නේ කොහොමද හරියට? ඔව්. අධික අවුරුද්දක් හොයාගනිද්දී අපිට පැහැදිලි වෙනවා අග ඉලක්කම් දෙක දිහා බලන්න. අධික අවුරුද්දක් කියන වර්ෂයක අග ඉලක්කම් දෙක ඔයාලා අපි පාඩමේ ඉගෙන ගත්තා මේ සංඛ්‍යා දර්ශක ගැන. ඔව් අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් ඒ වර්ෂයේ ගොඩක් වෙලාවට අධික අවුරුද්දක් වෙනවානේ. ඔව් අග ඉලක්කම් දෙක 2020 ගැන හිතන්න. 2020 අග ඉලක්කම් දෙක 20 තියෙන්නේ නේ. අපි දන්නවා 20 හතරෙන් ඉතිරි නැතුව බෙදෙනවා. 20 කියන සංඛ්‍යාව හතරෙන් ඉතිරි නැතුව බෙදෙනවා. ඒ නිසා 2020 අධික අවුරුද්දක් කියලා අපිට පැහැදිලිව හොයා ගන්න පුළුවන්. ඊළඟට ඔව් 2016 ගැන හිතන්න. 2016ත් අග ඉලක්කම් දෙක 16. එහෙනම් 2016ත් අධික අවුරුද්දක්. ආයෙත් එන්නේ 2024 බලමු. ඔව් 2024 කියන වර්ෂය. ඔව් 24 කියන්නේ
අගේ ඉලක්කම් දෙක ඉතින් නැතුව 4න් බෙදෙනවා. හරි. ඒ නිසා 2024 වර්ෂයක් ඔන්න අපිට පේනවා අගේ ඉලක්කම් දෙක දිහා බලලා අධික අවුරුද්දක් කියලා තීරණය කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලට දුන්නොත් 2064 අධික අවුරුද්දක්ද කියලා ඔයාලට අහනවා. ඔව් 2064 කියන වර්ෂයේ අධික අවුරුද්දක්ද කියලා. ඔයාලා ඔව්ද නැද්ද පිළිතුර? 2064 වර්ෂය අධික අවුරුද්දක් වේද නොවේද? පිළිතුර ඔව්ද නැද්ද? පිළිතුර ඔව්ද නැද්ද? 2064 වර්ෂය අධික අවුරුද්දක් වේද නොවේද? ඔව්. ඔව් කියලා තියෙනවා. ඔව් බලන්න අගේ ඉලක්කම් දෙක 64 තියෙන්නේ. 64 තියෙනවා නම් ඔයාලා දන්නවා තීරණය කරන්න ඕන අගේ ඉලක්කම් දෙක 4න් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. 64 කියන සංඛ්‍යාව 4න් ඉතිරි නැතුව බෙදෙනවා 16යි බෙදුවට පස්සේ. නිසා 2064 අධික අවුරුද්දක් වේ. අධික අවුරුද්දක්. නිසා ඔයාලට ඕනම වර්ෂයක් දුන්නොත් ඒ වර්ෂයේ අධික අවුරුද්දක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රමය භාවිතා කළා. හරි. එහෙනම් අපි මේ ගැන පොඩි සටහනක් ලියාගමු. ලියාගන්න. පෙබරවාරි මාසයට දින 29ක් තිබීම හේතුවෙන් පෙබරවාරි මාසයට දින 29ක් තිබීම හේතුවෙන් 2020 වර්ෂයට දින 366ක් ඇත. දින 366ක් ඇත. හරි. ඊළඟට ලියාගන්න. පෙබරවාරි මාසයට දින 29ක් ඇති. පෙබරවාරි මාසයට දින 29ක් ඇති. සෑම අවුරුද්දකම මුළු දින ගණන 366ක් වේ. මුළු දින ගණන 366ක් වේ. එවැනි අවුරුද්දක් අපි කියනවා අධික අවුරුද්දක් කියලා නේ. හරි. එවැනි අවුරුද්දක් අධික අවුරුද්දක් ලෙස හඳුන්වනු ලැබේ. ඒ වගේ අවුරුද්දකට අපි කියනවා අධික අවුරුද්දක් කියලා නේ. හරි. අධික අවුරුද්දක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. කොට අපිට අධික අවුරුද්දක් කියලා කියන්නේ අය අවුරුද්දේ දින 366ක් තියෙනවා නම් අපි කියනවා අධික අවුරුද්දක් කියලා නේ. හරි. බලන්න යම් වර්ෂයක් දැක්වෙන සංඛ්‍යාව 100 ගුණාකාරයක් නොවේ නම් එම සංඛ්‍යාව 4න් බෙදේ නම් එය අධික අවුරුද්ද. අන්න එනම් මෙතන කතාවක් තියෙන මොකද්ද? යම් වර්ෂයක් දැක්වෙන සංඛ්‍යාව 100 ගුණාකාරයක් නොවේ නම් එම සංඛ්‍යාව 4න් බෙදේ නම් එය අධික අවුරුද්ද. ඒ කියන කතාව මොකද්ද බලන්න. 100 ගුණාකාරයක් වන වර්ෂයක් අධික අවුරුද්දක් වන්නේය 400න් බෙදේ නම් පමණයි. අන්න වැදගත් දෙයක් තියෙනවා. ඒකට අපි අධික අවුරුද්දක් කියලා වලට වර්ෂයක් දෙද්දී ඔයාලා බලන්න ඕන 4න් නැත්නම් 4 ගුණාකාරයක්ද කියලා නේ. ඔව් 4 ගුණාකාරයක් වෙනවද කියලා අග ඉලක්කම් දෙක. ඊට අමතරව ඔයාලා බලන්න ඕන දෙයක් තමයි 100 ගුණාකාරයක් වෙනව නම් ඒක 400න් බෙදෙන නම් පමණයි අධික අවුරුද්දක් වෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්න. 2000 දැන් අපි මේ වර්ෂ ටික ගණන් ගියොත් 2100 2200 2300 2400 කියලා යනවනේ. ඒකට 1900 1800
ඔව් 700 1600. හරි. ඔය විදියට යනකොට ඔයාලට පේනවා සමහර අවුරුදු වල වගේ ඉලක්කම් දෙක බිංදුව ඇවිල්ලා තියෙනවනේ. දැන් 1900 වර්ෂය බලන්න. 1900 වර්ෂයේ 100 ගුණාකාරයක්. ඔව් 100 19ක් තමයි 1900 කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට 1900 අධික අවුරුද්දක් වෙනවද? බලන්න. 1900 100 ගුණාකාරයයි. 1900 400ෙන් නොබෙදේ. අන්න 100 ගුණාකාරයක් වුණු පමණින් අධික අවුරුද්දක් වෙන්නේ 400 නුත් බෙදෙන්න. හරි. එහෙනම් දැන් මේ අපි හිතමු 2000 වර්ෂය 2000 වර්ෂයේ අධික අවුරුද්දක් බලන්න. ඔව් 400ෙන් බෙදෙනවා. ඔව් 2400ෙන් බෙදුවම අපිට බෙදලා බලන්න පුළුවන් නේ. 2000 කියන සංඛ්‍යාව 400ෙන් බෙදලා බලන්න බෙදනවද කියලා අපිට බෙදෙනවා කියලා පැහැදිලි වෙනවානේ. ඒකෝට අපිට ඒකෙන් පැහැදිලි ඔන්න අනිවාර්යයෙන්ම ඔව් 100 ගුණාකාරයක් වෙනවා නම් ඒක 400ෙන් බෙදෙනවා නම් පමණයි අපේ අධික අවුරුද්දක් කියලා දක්වන්නේ. 400ෙන් බෙදෙනම් පමණයි අධික අවුරුද්දක් විතර දක්වන්නේ. ඔබට පේනවා 2000 කියන එක බෙදුවට පස්සේ අපිට බෙදන්න පුළුවන්. බෙදලා බැලුවට පස්සේ අපිට පැහැදිලි වෙනවා මේක බෙදෙනවා කියලා 400 නේ. 400ෙන් බෙදෙනවා. හරි. බලන්න බෙදුවට පස්සේ වෙන දේ මොකද්ද කියලා මෙන්න බිංදු දෙකක් තියෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගියා. 20 4ෙන් බෙදුවම අපිට එනවා 5යි කියලා. ඔන්න 400ෙන් බෙදුණා. ඉතිරි නැතුව අපිට පේනවා නම් 2000 කියන එක අධික අවුරුද්දක්. 2000 කියන වර්ෂය අධික අවුරුද්දක් කියලා අපිට පැහැදිලි වෙනවා. හැබැයි 1900ත් අපි බෙදලා බලමු. 1900 කියන වර්ෂයත් බෙදලා බලමු. 1900 අපි බෙදනවා. ඔව් 4ෙන් 400ෙන් බෙදලා බලමු. 400ෙන් බෙදනකොට අපිට පැහැදිලි වෙනවා. ඔන්න බලන්න. මම මෙතන බිංදු දෙකට බිංදු දෙක කපලා දානවා. 19 4ෙන් බෙදනවාද ඉතුරු නැතුව? 19 4ෙන් බෙදෙනවා. හැබැයි ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. ඔව් 4 ඒවා 4ක් 16යි තව 3ක් ඉතිරි වෙනවා. දැන් 16යි තව 3ක් ඉතිරි වෙනවා නේ. 16යි ඉතිරි 3යි. ඒ නිසා අපිට පේනවා 1900 400න් ඉතුරු නැතුව බෙදෙන්නේ. ඒ නිසා 1900 අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. 1900 අධික අවුරුද්දක් නොවේ කියලා අපිට පැහැදිලි වෙනවා. එහෙනම් අපිට අග ඉලක්කම් දෙකට බිංදු වෙනවා නම් ඒ කියන්නේ 1900 1800 1600 අපි බලන්න ඕන මේක 100 ගුණාකාරයක් වුණ පමණින් මේක අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. 400ෙන් බෙදෙන්නත් ඕනේ. 400ෙන් බෙදෙන්න. සාමාන්‍ය වර්ෂයක් නම් අපිට තීරණය කරන්න පුළුවන් අග ඉලක්කම් දෙක ගැන හිතලා 1616 දුන්නා කියලා හිතන්න ඔයාලට ගන්න 1616 දුන්නා නම් ඔයාලා දන්නවා 16 කියන්නේ 4ෙන් බෙදෙනවා විතරයි. ඒ නිසා 1616 අධික අවුරුද්දක්. 1617 දුන්නොත් ඔයාලා දන්නවා 17 කියන්නේ 4න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයි. ඒ නිසා 17 ආවොත් අපි දන්නවා 1617 කියන්නේ අධික අවුරුද්දක් නොවේ. හරි. ඔය විදිහට අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අධික අවුරුද්දක්ද නැද්ද කියන එක. හරි. එහෙනම් අපි මේ ගැන ලියාගමු සටහන. හරි. ලියා ගන්න. යම් වර්ෂයක් දැක්වෙන සංඛ්‍යාව 100ෙහි ගුණාකාරයක් නොවේ නම් 100 ගුණාකාරයක් නොවේ නම් 100 ගුණාකාරයක් නොවේ නම් ක්‍රමාවක් එම සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා. එම සංඛ්‍යාව 4ෙන් බෙදෙනම් එය අධික අවුරුද්දකි. එහෙනම් 100 ගුණාකාරයක් වෙන්නේ නැති සංඛ්‍යාවක් දුන්න ගමන් අපි මොකද බලන්නේ? අපි බලනවා අග ඉලක්කම් 4ෙන් බෙදෙනවද නැද්ද කියලා. හරි. ඊළඟට 100 ගුණාකාරයක් වන වර්ෂයක් 100 ගුණාකාරයක් වන වර්ෂයක් අධික අවුරුද්දක් වන්නේ එය 400ෙන් බෙදෙනම් පමණයි. නම් 400ෙන් බෙදුනොත් පමණයි අධික අවුරුද්දක් වෙන්නේ. 100 ගුණාකාරයක් තියෙන එක. මොනවද 100 ගුණාකාර? 100 200 300 400 ඔය විදිහට ගුණාකාර ටික 1600 1700 1700 2000 2100 ඔන්න 100 ගුණාකාර. ඔය වගේ වර්ෂයක් ආපු ගමන් ඔයාලා ගානක් දුන්නොත් ඔයාලගෙන් අහනවා මේ අධික අවුරුද්දක් වේද නොවේද? ඔයාලා කල්පනා කරන්න ඕනේ නම් මේක 400ෙන් බෙදනවද කියලා.
එහෙම තීරණය කළා තමයි ඔයාලා පිළිතුර ලියන්නේ. හරි. සිය ගුණාකාරයක් වන වර්ෂයක් අධික අවුරුද්දක් වන්නේ. එය 400න් බෙදේ නම් පමණයි. 400න් බෙදෙනවා නම් විතරයි. හරි. ඊළඟට අපි උදාහරණයක් කියනවා ඔයාලට ක්‍රිස්තු වර්ෂ 2000. ක්‍රිස්තු වර්ෂ 2000 ගැන අපි බලමු. මම බෙදුවා මෙතන බෙදලා පෙන්නුවා ඔයාලට 2000 කියන එක 400න් බෙදෙනවා. ඒ නිසා ඉතිරි නැතුව බෙදෙනවා. 5 කියලා උත්තරේ. ඒ නිසා මේක අධික අවුරුද්දක් කියලානේ. අපි ලියාගමු. ක්‍රිස්තු වර්ෂ 2000 අධික අවුරුද්දක්ද? ක්‍රිස්තු වර්ෂ 2000 කියන එක අධික අවුරුද්දක්ද කියලා අපි දැන් හොයන්න යනවා. හොයන්න යන ඉඳන් අපි මොකද කරන්නේ? අපි දන්නවා 2000 කියන එක 100 ගුණාකාරයක් නේ. 2000 සමානයි 100 ගුණ කිරීම 20. ඔව්. ලියාගන්න 2000 සමානයි 100 ගුණ කිරීම 20 නිසා ඔව් අපි පැහැදිලිවම දන්නවා 2000 කියන්නේ 100 ගුණාකාරයක් කියලා. හරි. දැන් අපි තේරුම් ගත්තා 2000 කියන්නේ 100 ගුණාකාරයක්. 100ව 20ක් තමයි 2000 වෙන්නේ. එහෙනම් 2000 කියන්නේ 100 ගුණාකාරයක්. ඊළඟට අපි 2000 බෙදලා බලමු. ඔයාලට පැත්තකින් බෙදලා බලන්න පුළුවන් 2000 හරියටම 400න් බෙදනවා. 2000 බෙදීම 400 සමානයි 5 නිසා 2000 400න් බෙදේ. හරිම වචනේ ඉතිරි නැතුව බෙදේ. ඔව් 1999ත් 400න් බෙදෙනවා. හැබැයි ඉතුරු වෙනවානේ. ඉතුරු වෙනවා. ඒ නිසා 2000 ඉතිරි නැතුව බෙදෙනවා. ඒ කියන්නේ ශේෂය බිඳුවක් වෙනවානේ. ඉතිරිය බිඳුවක් වෙනවා. හරි. ඔන්න අපිට 33ක් දීලා තියෙනවා. මේ 33 කියන කතාව දන්නවා. මේ 33 කියන්නේ එම නිසා කියනනේ. එම නිසා, ඒ හේතුව නිසා, එම නිසා ක්‍රිස්තු වර්ෂ 2000 අධික අවුරුද්දකි. ඒ හේතුව නිසා ක්‍රිස්තු වර්ෂ 2000 කියලා කියන්නේ අධික අවුරුද්දක්. ඔන්න දැන් අපිට පැහැදිලිනේ. පැහැදිලි ඕනම වර්ෂයක් දුන්නොත් මම මේ කොටසෙන් පස්සේ වර්ෂ කීපයක් දෙනවා. ඔයාලා තීරණය කරන්න ඕන අධික අවුරුද්දක් නැද්ද කියලා. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න. ඊළඟට අපි යමු ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක්ද? ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක්ද? හරි. ඒතකොට 1900 කියන එක අපි දන්නවා 100 ගුණාකාරයක් වෙනවා. හැබැයි 100 ගුණාකාරයක් වුණු පමණින් අපිට කියන්න බෑ අධික අවුරුද්දක්ද නැද්ද කියලා. අපි තීරණය කරන්න ඕන 400න් ඉතිරි නැතුව බෙදනවද කියලා. ඉතිරි නැතුව බෙදනවද කියලා. අන්න මෙතන තියෙනවා 400න් නොබෙදේ කියලා. ඔයාලා හරිම වචනේ අවබෝධ කරගන්න පුතේ මේ 400න් නොබෙදනවා කියන එක නේ 400න් බෙදෙනවා. හැබැයි ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. 1900 400න් බෙදන්නකොත් ඔයාලා බෙදලා බලන්න පුළුවන්. ඔව් 400 කීයක් තියෙන 1900ට 400ව තියෙනවා 4යි ගානක් 4යි දශම ගානක් තමයි එන්නේ නේ. ඔව් 400යි තව ඉතුරු ගානක් එනවනේ. හරි. එතකොට 1900 අධික අවුරුද්දක්ද අපි හොයනවා 1900 100 ගුණාකාරයක් කියලා අපි දන්නවා. ඊළඟට අපි බලනවා 400න් ඉතිරි නැතුව බෙදනවද කියලා. ඔන්න අපිට පැහැදිලි වෙනවා බෙදුවට පස්සේ 1900 400න් බෙදුවට පස්සේ අපිට එනවා 0.2කට 0.2 අපිට ගිහිල්ලා මෙතන 19 බෙදනවා 4යි නේ. 19 අපි 4න් බෙදලා බලනවා. එතකොට අපිට ලැබෙනවා 19 4න් බෙදුවට පස්සේ අපිට එන්නේ 4යි දශම ගානක් නේ. 4යි දශම ගානක් තමයි. හරි. ඒ නිසා අපි තීරණය කරනවා 1900 අධික අවුරුද්දක් නොවේ කියලා. 1900 400න් නොබෙදේ වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ නොබෙදේ කියන තැන ඉතිරි නැතුව නොබෙදේ. නැත්නම් ඉතිරි නැතුව බෙදෙන්නේ නැති බව තමයි මෙතන නොබෙදේ කියලා අදහස්. කියන්නේ බෙදුවට පස්සේ ඉතුරු වෙනවා නේ. හරි. ඉතිරි නැතුව නොබෙදේ. වරහන් ඇතුළේ ලියාගෙන ඉතිරි නැතුව නොබෙදේ. කියන්නේ ඉතුරු වෙන්නේ නැතුව බෙදෙන්නේ නැහැ. ඉතුරු වෙනවා. ඒ හේතුව නිසා තමයි අපි නොබෙදේ කියලා කියන්නේ. එම නිසා ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් නොවේ. ඒ හේතුව නිසා ක්‍රිස්තු වර්ෂ 1900 කියන එක
අධික අවුරුද්දක් නොවන බව අපිට පැහැදිලි වෙනවා. හරි. දැන් උන් අපේ අධික අවුරුදු කතාව උතනින් අවසන් වෙනවා. ඔව්. ඔයාලට දීලා තියෙනවා ඊට පස්සේ මෙතන උදාහරණ තව කීපයක් දීලා තියෙනවා. අපි උදාහරණ කීපයක් බලමු. 2008 අධික අවුරුද්දත් කියලා දීලා තියෙනවා. 2008 100 ගුණාකාරයක් නොවේ. අන්න අපිට මේ වගේ වර්ෂයක් දුන්නොත් අපි ඒකත් උදාහරණයකට ලියාගමු. ඔව් 2008 100 ගුණාකාරයක් නොවේ. 2008 කියන එක 100 ගුණාකාරයක් නොවේ. අපි දන්නවා. ඔව් 100 ගුණාකාරයක් නම් අකට බිංදු දෙකක් එන්න ඕනේ කියන්නේ. එහෙනම් 2008 කියන එක අපි දන්නවා 100 ගුණාකාරයක් නොවන බව. හැබැයි අපිට මේක අධික අවුරුද්දද නැද්ද කියලා තීරණය කරන්න තියෙනවා. අපි බලනවා මේ අග ඉලක්කම් දෙකනේ. ඔව් අග ඉලක්කම් දෙක බැලුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් 8 කියන එක තියෙනවා. මේ 8 කියන එකත් එක්ක අපිට තීරණය කරන්න පුළුවන් 8 කියන එක 4න් ඉතිරි නැතුව බෙදෙනවා. නැත්නම් අපිට 2008 කියන එක 4න් බෙදලා බලන්නත් පුළුවන්. එතකොට අපිට පේනවා 502ක් එනවා පිළිතුරට. 502 නිසා අපිට තීරණය කරන්න පුළුවන් ඉතිරි නැතුව මේ සංඛ්‍යාව 4න් බෙදෙන නිසා 2008 අධික අවුරුද්දක් කියලා පැහැදිලි වෙනවානේ. අධික අවුරුද්දක් කියලා පැහැදිලි වෙනවා. හරි. හරි. ඔන්න 2008 අධික අවුරුද්දක් නොවේ කියලා ඔයාලා පැහැදිලි කරගත්තා. එහෙනම් 2008 කියන්නේ අධික අවුරුද්දක් තමයිනේ. 2008 කියන්නේ අධික අවුරුද්දක් වෙනවා. හැබැයි 2010 කියන එක අපි බැලුවොත් 2010 කියන එකේ ඔයාලට පේනවා අග ඉලක්කම් දෙක 10 තියෙන්නේ. අග සංඛ්‍යාව 10. අග ඉලක්කම් දෙක 10 තියෙන්නේ. ඒකට ඔයාලා දන්නවා 10 කියන එක 4න් බෙදුවට පස්සේ 4න් බෙදෙනවා. හැබැයි ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ හේතුව නිසා ඔයාලට පැහැදිලි වෙනවා 2010 කියන්නේ අධික අවුරුද්දක් නොවන බව. 2010 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි. හරි. ඒ හේතුව නිසා දැන් අපි 2008 සහ 2010 ගැන උදාහරණයක් ලියාගමු. ක්‍රිස්තු වර්ෂ 2010 අධික අවුරුද්දක්ද 2010 100 ගුණාකාරයකුත් නෙවෙයි. හැබැයි 100 ගුණාකාරයක් වුණ නැහැ කියලා අපිට තීරණය කරන්න බෑ මේක අධික අවුරුද්දද නැද්ද කියලා. අපි බලනවා අග ඉලක්කම් දෙක කොහොමද? අපි කියන බාහ්‍යතා රීතිය කියලා. 2010 අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 10 4න් බෙදලා අපි මේ ගැන ඉගෙනගෙන තියෙනවා. සංඛ්‍යාවක අග ඉලක්කම් අනුව බෙදෙන සංඛ්‍යානේ. ඉලක්කම් දර්ශකය කියලා එකක් ඉගෙන ගත්තනේ. ඉලක්කම් දර්ශකය 3 6 9 වෙනවා නම් 3න් බෙදෙනවා කිව්වා. ඉලක්කම් දර්ශකය 9 වෙනවා නම් 9න් බෙදෙනවා කිව්වා. අපි ඒ ගැන ඉගෙන ගත්තනේ. මේ බාහ්‍යතා රීතිය අනුව අගට 10 තියෙනවා නම් 10 4න් බෙදෙන්නේ නැති නිසා අන්න 2010 අධික අවුරුද්දක් කියලා අපිට කියන්න බෑ. නිසා 2010 අධික අවුරුද්දක් නොවේ. හරි. හරි. හතරට පන්ති කියලා යොදන දරුවෙක්ට අපි බලමු. අපිට පාඩම අවසන් කරන්න පුළුවන් වුණොත් අපි කලින් නතර කරමු. බලමු අපිට අවසන් කරන්න පුළුවන් වේද කියලා. හරි. එහෙනම් ඔයාලා මේ ටික සටහන් කරගෙන අපි ලියාගමු. සටහනක් 4 ගුණාකාරයක් නොවන 4 ගුණාකාරයක් වෙන්නේ නැති කිසිදු වර්ෂයක් අධික අවුරුද්දක් නොවේ. 4 ගුණාකාරයක් නොවන කිසිදු වර්ෂයක් 4 ගුණාකාරයක් වෙන්නේ නැති කිසිම අවුරුද්දක් අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. 4 ගුණාකාරයක් නොවන කිසිදු වර්ෂයක් අධික අවුරුද්දක් නොවේ. අධික අවුරුද්දක් නොවේ. හරි. දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි අධික අවුරුද්දක් තීරණය කරන ඉති. දැන් මම දෙනවා වර්ෂ කිහිපයක් ඔයාලා තීරණය කරන අධික අවුරුද්දක්ද නැද්ද කියලා. හරි. දැන් මම දෙනවා වර්ෂ ටිකක්. ඔයාලා මේ වර්ෂ ටික තීරණය කරනවා අධික අවුරුද්දක් වෙනවද අධික අවුරුද්දක් නොවේද කියලා. හරි. මුලින්ම 1880. ළඟට
2004 ළඟට 1976 ළඟට 1996 ළඟට 2100 ළඟට 2800 හරි දැන් ඔයාලා බලන්න මේ සංඛ්‍යා අධික අවුරුද්දක් වෙනවද නැද්ද කියලා. මේ අවුරුදු ටික අධික අවුරුද්දක් වෙනවද නැද්ද කියලා ඔයාලා තීරණය කරන්න. පළවෙනි එක දිහා බලන්න. දැන් ඔයාලා බලන්න උත්සාහ කරන්න මේ අධික අවුරුද්දක් වෙනවද නැද්ද කියලා ඔයාලා තීරණය කරන්න. ඔව් 4:30ට තමයි ක්ලාස් ඉවර වෙන්නේ අපේ නියමිත වේලාව අනුව. මම 2:15ට වගේ යොදා ගන්න බැරි මම හිතන්නේ 1:30ට සම්බන්ධ වෙච්ච නිසා අපි 4:30 දක්වා තමයි පන්ති පවත්වන්න. අපි බලමු පාඩම අවසන් වුණොත් කලින් අපිට අවසන් කරන්න පුළුවන් වෙයි. හරි. ඔව් දරුවන්ට පන්ති කියලා දෙන කීව දෙනෙකුට අපි බලමු උත්සාහ කරලා බලමු කලින් මේව අවසන් කරන්න පුළුවන් වුණා. හරි 1880 වල තීරණය කරන්නේ කොහොමද? අගට 80 තියෙනවානේ. අගට 80 තියෙනවා. එහෙනම් අපිට ඕනනම් 80 එක තීරණය කරන්නත් පුළුවන්. නැත්නම් අපිට 1880 කියන එක බෙදලා බලන්නත් පුළුවන් හතරෙන් නේ. ඒකට ඔයාලා 1880 ඔයාලට හතරෙන් බෙදලා කරුවොත් මම පැහැදිලිව දක්වන්න ඔයාලට මේක හොයන විදිය 1880 ඔයාලට අවශ්‍ය නම් හතරෙන් බෙදලා බලන්න පුළුවන් නේ. මෙන්න මේ බෙදීමට අනුව හතරෙන් බෙදලා අපි බලනවා එනවද කියලා අපිට 18ට හතරේ ඔයාලා දන්නවා හතරක් තියෙනවා. 4 වඩා 4 16යි. දෙකක් ඉතිරි වෙනවා. 28ට 4 ඒවා තියෙනවා 7ක්. එහෙනම් 4ක් 4ට 28යි. බිංදුව ගත්තට පස්සේ බිංදුවටත් තියෙනවා ඒවා බිංදුව. ඒ නිසා 474ක් තමයි 1880ක් කියලා කියන්නේ. ඒ නිසා මේක අපිට ගන්න පුළුවන් අධික අවුරුද්දක් බව. අධික අවුරුද්දක් බව පැහැදිලි වෙනවා. හරි. දැන් සම්බන්ධ දරුවෙක් ඉන්නවා මම හිතන්නේ අපි ගෲප් එකට එනවා නෝට් එක. ඒ වගේම ඔයාලට මම වීඩියෝ එකක් මම හිතන්නේ ඉදිරියට ලබා දෙනවා. බලාපොරොත්තු වෙනවා YouTube එකට දානවා. කාට හරි සම්බන්ධ වෙන්න බැරි වුණා නම්. හරි. දැන් 1880 අග ඉලක්කම් ටික බලපුවම අපි තීරණය කරා මේක අධික අවුරුද්දක් කියලා. එහෙම නැත්නම් අපිට මේ විදිහට බෙදලා බලන්නත් පුළුවන් හතරෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. ඔන්න 470ක් ආවා. ඒ නිසා 1880 අධික අවුරුද්දක් බවට මම තීරණය කරා. හරි. ඊට පස්සේ 2004 2004 අග ඉලක්කම් දෙක ඔයාලා බලව ගමන් පේනවා 0.4 කියන්නේ 4නේ 4 තියෙන නිසා ඔයාලා තීරණය කරනවා 2004 කියන එක අනිවාර්යයෙන් අධික අවුරුද්දක් වෙනවා කියන්නේ අධික අවුරුද්දක් බව ඔයාලා තීරණය කරනවා නිසා 2004 කියන එකත් අධික අවුරුද්දක් වෙනවා ඊළඟට 1976 අධික අවුරුද්දක්ද ඔව් 76 කියන එක ඔයාලට බෙදලා බලන්න පුළුවන් 76 කියන එක හරි 76 කියන එක ඔයාලා බෙදලා බැලුවොත් මොකද වෙන්නේ? හරි. බෙදලා බලන්න එතකොට 76 කියන අග ඉලක්කම් දෙක අරගෙන බැලුවා පස්සේ අපිට පැහැදිලි වෙනවා. 76 තියෙන්නේ 76 හතරෙන් ඉතිරි නැතුව බෙදෙනවා 76 නේ. 76 කියන ඉලක්කම් දෙක බෙදලා බලන්න 76 හතරේ ගුණාකාරයක් වෙනවද? ඔව් 76 හතරේ ගුණාකාරයක් දිගට බලන්න. 7ට 4 එකක් තියෙනවා. ඔව් 4ක් 4 4යි 4යි 3ක් ඉතිරි ඔන්න 36 එනවා 36ට 4 ඒවා ඔව් 9 වරක් 4 36 නම් 19යි කියලා දෙනවානේ. තව ඔයාලට තීරණය කරනවා 1976 අධික අවුරුද්දක් කියන්නේ. අධික අවුරුද්දක් බව තීරණය වෙනවා. ඊට 1996 96 කියන්නේ අධික අවුරුද්දක් 96 කියන්නේ 99 96 වර්ෂය 2000 2004 2008 2012 2016 2020 ඔව් මේවා හතරේ ගුණාකාර වලින් යන්නේ 1996ක් අධික අවුරුද්දක් මේක දෙකෙන් බෙදුවට පස්සේ 48යි 48 හතරෙන් බෙදුවොත් එන්නේ 96 කියන එක හතරෙන් බෙදුවට පස්සේ එන්නේ 24යි නේ 24 ඒවා හතරක් තමයි 96ක් කියලා එන්නේ
ඒ නිසා අපි තීරණය කරනවා මේකත් අධික අවුරුද්දක් කියලා. 2100 අපි කෝ 100 ගුණාකාරයක් කියලානේ. 2100 100 ගුණාකාරයක් වෙනවා. හැබැයි අපි ඊළඟට බලන්න ඕන 100 ගුණාකාරයක් වුණු පමණින්ම මේක අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. අපි බලමු මේක 400න් බෙදනවද කියලානේ. ඔව් 400න් බෙදනවද කියලා ඔයාලට බලන්න පුළුවන් 2100 කියන එක. 2100 බෙදලා බලනවා 400 නේ. 400න් බෙදලා බලුවට පස්සේ ඔයාලට පැහැදිලි වෙනවා ඔව් 2100 කියන එක 400න් බෙදලා බලුවට පස්සේ ඔයාලට පේනවා මේකේ ඔන්න 2100 අපි බෙදනවා 400න් 400න් බෙදුවට පස්සේ අපිට පේනවා 0.2කට 0.2 කැපිලා යනවා ඉවත් වෙලා ගියා 21 4න් බෙදනකොට අපිට පේනවා 4 5 20යි හැබැයි එකක් ඉතිරි වෙනවා ඒ නිසා මේක අධික අවුරුද්දක් වෙන්නේ නැහැ ඊළඟට අපි 2800 800 කියන අපි බලනවා 2800 400න් බෙදලා බලනවා 100 ගුණාකාරයක් නිසානේ 2800 අපි ලියාගෙන බෙදලා බලනවා 400 අපිට බෙදලා බැලුවට පස්සේ බලමු දැන් ලැබෙනවද හරියටම බෙදනවද කියලා. ඔන්න අපි දැන් බෙදනවා 0.2කට 0.2 කැපිලා ගියා 28ට 4 ඒවා අපි දන්නවා 7ක් තියෙනවා. ඒ නිසා 7 කරක් අතර 28. නම් පැහැදිලි මෙයා අධික අවුරුද්දක් බව. ඔන්න අපිට එනම් පැහැදිලි වුණා මේ දීපු වර්ෂවලින් මේ වර්ෂය හැර 2100 හැර ඉතිරි වර්ෂ අධික අවුරුද්දක් බව. හරි. මේ විදිහට අපිට ඕනම අවුරුද්දක් දුන්නොත් අධික අවුරුද්දක් බව පැහැදිලිව හොයාගන්න පුළුවන් නේ. පැහැදිලිව හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි යමු ඊළඟට. උඩ අපි කිව්වා 4 ගුණාකාරයක් වෙනවා නම් අධික අවුරුද්දක් බව 7 ගුණාකාරයක් නොවෙනවා නම් 4 ගුණාකාරයක් නොවේ නම් අධික අවුරුද්දක් නොවන බව අපි කතා කරා. අන්න ඊළඟට අපි යනවා කාලය මනින එකක අතර සම්බන්ධය ගැන කතා කරමු. මාතෘකාව ලියා ගන්න. කාලය මනින එකක අතර සම්බන්ධතාව. ඔව් කාලය මනින එකක අතර සම්බන්ධතාව ගැන තමයි අපි දැන් කතා කරන්නේ. හරි. එහෙනම් ඔයාලා දන්නව දැන් මේක 6 ශේන්දෙත් ඉගෙන ගත්තානේ. 6 වසරේ කාලය පාඩමේදී ඔයාලා ඉගෙන ගත්තා කාලය මනින එකක අතර සම්බන්ධයක් තියෙන බව. හරි. එතකොට අපි බලමු දැන් මේ සම්බන්ධය කොහොමද අපි තීරණය කරන්නේ කියලා. අපි දන්නවා තප්පරනේ. අපේ ඔරලෝසුවේ ගෙදර ඔරලෝසුවේ තියෙන තප්පර කටුවක්, පැය කටුවක් සහ ඊට පස්සේ මිනිත්තු කටුවක් තියෙනවානේ. ගෙදර තියෙන ඔරලෝසුව දිහා බලුවට පස්සේ ඔයාලට පැය තියෙනවා. ඒක තියෙනවා තප්පර කටුවක්, පැය කටුවක් සහ මිනිත්තු කටුවක් නේ. ඔරලෝසුව මේ විදිහට ගත්තොත් ඔව්. හරි මේ විදිහට හිතන්න. එතකොට අපි දන්නවා මේකේ තියෙනවා ඔව් මේ විදිහට දිග කටුවක් තියෙනවා. අපි කියන මේකට තප්පර කටුව කියලා කියන්න පුළුවන් නේ. තප්පර කටුව. හරි. ඊට පස්සේ ඔව් ඊට වඩා ටිකක් මහතර තියෙන එකක් නේ. ටිකක් මහතර තියෙන කටුවක් තියෙනවා. ඔව් මේක අපිට ගන්න පුළුවන් පැය කටුව. පැය කටුව මේකම ගන්න මම මිනිත්තු කටුව කියලා. ඊට පස්සේ ඔව් මම ගන්නවා තප්පර කටුව. ඔන්න තප්පර කටුව. හරි. මේ තියෙන ඔයාලා ගෙදර තියෙන ඔරලෝසුව. ඔන්න බලන්න එතකොට මේ ඔරලෝසුවේ තියෙනවා පැය කටුවයි මිනිත්තු කටුව සහ තප්පර කටුව. මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා ඉලක්කම් නේ. ඉලක්කම් තියෙන 1 2 කියලා විදිහට අපිට දක්වන්න පුළුවන්. මෙතන ඔව් මෙතන තියෙනවා 12. ඊට පස්සේ මෙතන තියෙනවා 6 ඔය විදිහට අපිට දක්වන්න පුළුවන්. ඔරලෝසුව ගැන පාඩම ඔයාලා 6 ශේන්ති ඉගෙන ගත්තා. ඒකට ඔයාලා දන්නවා මේ ඔරලෝසුවේ මිනිත්තු කටුව. මිනිත්තු කටුව මෙන්න මේ ස්ථානේ ඉඳලානේ. පැය කටුව ගාව ඉඳලා නැවතත් පැය කටුව ගාවට එන්න කොච්චර කාලයක් ගත වෙනවද? අන්න. ඔව් අපි කියන මිනිත්තු 60ක් නැත්නම් පැයක් ගත වෙනවානේ. පැයක් කාලයක් ගත වෙනවා. දැන් පැයක් කියලා කියන්නේ මිනිත්තු කටුව මේ ස්ථානේ ඉඳලා මෙතනින් පටන් ගත්ත කියලා හිතන්න. කොතනින්ද? ඔව්. මිනිත්තු කටුව පටන් ගත්තේ ගමන මේ පැය කටුව ගාවින්. මේ ස්ථානේ පටන්ගෙන දැන් ඔන්න වටයක් යනවා. වටයක් යනවා කියලා කියන්නේ යා වටයක් සම්පූර්ණ කරගෙන එනවා.
මේ ස්ථාන ඉඳලා මේ ස්ථානට වටයක් සම්පූර්ණ කරගෙන එනවා. හරි. ඔය වටයක් සම්පූර්ණ කරන් ඉඳි අපිට පැහැදිලි වෙනවා යා ගත කරලා තියෙනවා ඒ කාලය ඇතුළත මෙතෙන්ට එනකොට පැයක් ගත වෙලා නැත්නම් මිනිත්තු 60ක් ගත වෙලා. එහෙනම් අපි දන්නවා මිනිත්තු 60ක් කියලා කියන්නේ පැය එකයි. ඒකට තප්පර කටුව තප්පර කටුවත් නිකන් ඉන්න එයත් ගමන් කරනවා නේ. එයත් ගමන් කළා තප්පර කටුවත් මේ ස්ථාන ඉඳලා මෙන්න මේ ස්ථානට උම රවුමක් ගිහිල්ලා තප්පර 60ක් ගත කරලා එනවා. ඒ කියන්නේ විනාඩියක් ගත වෙනවා නේ. තප්පර කටුව රවුමක් ගිහින් එනකොට විනාඩියක් ගත වුණා. මිනිත්තු කටුව රවුමක් ගිහින් එනකොට පැයක් ගත වුණා. පැය කටුව රවුමක් ගිහින් එනකොට දවසක් ගත වෙලා නැත්නම් පැය 24ක් ගත වෙලා දින එකක් බවට පත් වෙනවා. හරි. මේ විදිහට අපිට සම්බන්ධය ගැන අපි දන්නවා. තප්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු එකයිනේ. ඒ කියන්නේ විනාඩි එකයි. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් කතා කරන විදිහට කියනවා නම් විනාඩි එකයි. උඩ තප්පර 60යි කියන්නේ මිනිත්තු එකයි. මිනිත්තු 60ක් කියලා කියන්නේ කොච්චරද? පැය එකයි. පැය 24ක් කියලා කියන්නේ දවසක්. හරි. එහෙනම් අපි ලියාගමු කාලයමයින ඒකක අතර සම්බන්ධතාව. කාලයමයින ඒකක අතර සම්බන්ධතාව. හරි. ඒ අර්ථය අපි ලියාගමු. තප්පර 60. තප්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු එකයි. තප්පර 60ක් සමානයි මිනිත්තු එකයි. ඊළඟට මිනිත්තු 60 සමානයි පැය එකයි. මිනිත්තු 60ක් නැත්නම් විනාඩි 60ක් කියලා කියන්නේ පැය එකක්. ඊළඟට පැය 24ක් කියලා කියන්නේ දවස් එකක් නැත්නම් දින එකක් නේ. පැය 24ක් කියලා කියන්නේ දවසක් නැත්නම් දින එකක් කියලා අපි කියනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ ඒකක අතර සම්බන්ධය දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දින 28 දින 29 දින 30 දින 31 වගේ වූ මාස ඇත. නමුත් දින 30ක් මාස එකක් කාල පරිච්ඡේදයක් ලෙස ගණනය කිරීම වලදී සලකුණු. අපි දැන් ගණනය කිරීමේදී සාමාන්‍යයෙන් කියන්නේ මිනිත්තුවක් කියලා කියන්නේ තප්පර 60යි, පැයක් කියලා කියන්නේ විනාඩි 60යි, නැත්නම් මිනිත්තු 60යි. ඊට පස්සේ දවසක් කියලා කියන්නේ පැය 24ක්. ඊට පස්සේ අපි කියනවා මාසයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාසයකට දින තියෙන්න පුළුවන් 29, 28, 30, 31 ඔය වගේ වෙනස් වගයන් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි මාසයක් කියලා කියන්නේ දින 30කට. දින 30කට තමයි සාමාන්‍ය අපි ගණනය කිරීම වලදී මාසයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දින 30ක් කියන එක. ඊට පස්සේ අපි දන්නවා මාස 12ක් කියන්නේ අවුරුද්දයි. ඊළඟට අවුරුද්දක් කියලා කියන්නේ දවස් වලින් නම් 365යි. එතකොට අධික අවුරුද්දක් වෙනකොට දවස් 366ක් එනවා. හරි. බලන්න අවුරුදු වලින් දී ඇති කාලයක් දින ගණන් වලින් දැක්වීමේදී අවුරුදු ලෙස දී ඇති ගණන 365න් ගුණ කරයි. සාමාන්‍ය අපි අවුරුද්දක් කියලා සලකන්නේ දින 365. මාසයක් ලෙස සලකන්නේ දින 30ක්. එතකොට අවුරුද්දක් කියලා සලකන්නේ මාස වලින් නම් 12ක්. හරි. එහෙනම් දැන් අපි ලියාගමු. ලියාගන්න. දින 28 තමාවක් 29 තමාවක් 30 31 බැගින් වූ මාස ඇත. ඒකට අපි දන්නවා ජනවාරි නම් 31යි, පෙබරවාරි නම් 28යි, අධික අවුරුද්දක් 39යි, මාර්තු 31යි, අප්‍රේල් 30යි, මැයි 31යි, ජුනි 30යි, ජූලි 31යි, අගෝස්තු 31යි නේ. සැප්තැම්බර් 30යි, ඔක්තෝබර් 31යි, නොවැම්බර් 30යි, දෙසැම්බර් 31යි. හරි. ඔය විදිහට මාසවල දවස් වෙනස් වෙනවා. ඉතින් ලියාගමු දින 28, දින 29, දින 30, 31 බැගින් වූ මාස ඇත. හරි. ඒත් අපි ලියාගමු. නමුත් දින 30ක්, දවස් 30ක්, දින 30ක් මාස එකක කාල පරිච්ඡේදයක් ලෙස සාමාන්‍යයෙන් අපි ගණනය කරද්දී කියන්නේ දින 30ක් තමයි මාසයක් කියලා කියන්නේ. ඔව් මාසික කාල පරිච්ඡේදයක් ලෙස
ගණනය කිරීම වලදී සලකනු ලැබේ. අපිට ගණිත ගැටලුවකදී මාස ගාන මාසයකට දින කීයද කියලා අපි හදන්න තිබුණොත් අපි මාසයට දින 30යි කියලා තමයි අගය අරගන්නේ. සලකනු ලැබේ. හරි. ඒ අනුව අපිට පේනවා අපි ලියාගමු මාස 12ක් කියලා කියන්නේ අවුරුද්දක්. මාස 12ක් කියලා කියන්නේ අවුරුද්දක්නේ. මාස 12ක් කියලා කියන්නේ අවුරුදු එකක්. එතකොට දින 365ක් කියලා කියන්නේත් අවුරුද්දක් නේ. ඔව්. අපි ලියාගමු මාස 12ක් සමානයි අවුරුදු 1යි. දින 365ක් කියලා කියන්නේත් අවුරුද්දක් නේ. එතකොට අපි අපේ උපන්දිනය සමරනවා කියලා කියන්නේ අපි දින 365ක් ගත වුණාට පස්සේ තමයි අපේ තව උපන්දිනයක් එන්නේ නේ. ඒ කියන්නේ දවස් 365ක් ගත වුණා. හැබැයි අධික අවුරුද්දක් වුණොත් ඔන්න 366ක් ගත වෙනවා. හරි. දින 366 සමානයි අධික අවුරුදු 1යි. ඔව්. දින 366 සමානයි අධික අවුරුදු 1යි. හරි. ඊට පස්සේ අපි ලියාගමු ලියාගන්න අවුරුදු වලින් දී ඇති කාලයක් දින ගණනින් දැක්වීමේදී අන්න අවුරුද්දකින් දීලා තියෙන කාලයක් අපිට දවස් ගාණින් නැත්නම් දින ගාණින් පෙන්වන්න කියලා. දින ගාණින් දැක්වීමේදී අවුරුදු ලෙස දී ඇති ගණන අපි ගුණ කරනවා අවුරුද්දට තියෙන දවස් ගාන. ඒ කියන්නේ 365න් ගුණ කළ යුතුයි. 365න් ගුණ කළ යුතුයි. එහෙනම් අපිට අවුරුදු වලින් දීපු එකක් දින ගණනට හදන්න නම් ඔව් 365න් ගුණ කරගන්න ඕන. ඊළඟට අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීමේදී මාස වලින් දක්වන්න ඕන අපිට අවුරුදු වලින් දීලා. අපිට කියන අවුරුදු 10ක් මාස වලින් දක්වන්න කියලා. අපි කොහොමද කරන්නේ? අවුරුද්දකට මාස 12යි නම් අපි බලනවා 12 10ක් කීයද කියලා. නම් අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීමේදී අවුරුදු ලෙස දී ඇති ගණන 12න් ගුණ කරනු ලැබේ. 12න් ගුණ කරනවා. 12න් ගුණ කරනු ලැබේ. හරි. ඔය විදිහට අපිට ඕනම අවුරුද්දක් මාස වලින් හරි ඕනම අවුරුද්දක් දවස් වලින් හරි ඕනම දවස් ගාණක් අවුරුදු වලින් හරි ඕනම මාස ගාණක් අවුරුදු වලින් හරි දක්වන්න පුළුවන්. බලමු මේ පාඩමේ අපිට ඉදිරියට තියෙන මේ වගේ ගැටලු විසඳන්න. අර 6 ශ්‍රේණිත් මේ ගැන කාලේ පාඩම ඉගෙන ගත්තා. දැන් අපි බලමු එහෙනම් අපිට මේ ගැන තව මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. අන්න පාඩේ කියනවා දින 280 මාස සහ දින වලින් දක්වන්න. දින 280 මාස සහ දින වලින් දක්වන්න. බලන්න. දින 280 මාස සහ දින වලින් දක්වන්නේ කොහොමද? ඔව් හතරට ක්ලාස් ඉවර කරන්න පුළුවන් කියලා දෙනවා. අපි බලමු තා විගලාවේ තියෙන්නේ. මොකද අපිට මේ පාඩම ඇතුලේ තව සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔව් කාලය ආශ්‍රිත ගණනය කිරීම පමණයි. එතනින් පස්සේ පාඩම අවසන් වෙනවා. ඒ නිසා තව පොඩි කොටසයි තියෙන්නේ ඔයාලට ඉගෙන ගන්න. අපි ඒක අවසන් කරාට පස්සේ තමයි පාඩම අවසන් වෙන්නේ. කාලය ආශ්‍රිත ගණනය කිරීම කියන කොටසින් පස්සේ පාඩම අවසන් වෙනවා. හරි. බලන්න එහෙනම් දින 280 මාස සහ දින වලින් දක්වන්න තියෙනවා. දින 280ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි මේක බෙදනවා. කීයෙන්ද බෙදන්නේ? මාස වලින් හොයන්න නම් 30න් බෙදන්න ඕනේ. එහෙනම් අපි 280 කියන එක කීයෙන්ද බෙදන්නේ? 30න් බෙදාගෙන බලනවා නේ. එහෙනම් 280 අපි බෙදනවා. ඔන්න 280 කියලා ලියාගෙන 280 බෙදලා බලනවා 30. අපි නම් බෙදාගෙන යමු. 280 කොහොමද බෙදන්නේ? 280 ලියාගත්තා. බෙදීම ගැන අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. හරි. අපි බෙදාගෙන යනවා. අපි බෙදන්නේ කීයෙන්ද? මාස වලින් අපිට දක්වන්න නිසා දින 30 බෙදලා. ඔන්න අපිට පැහැදිලි දැන් අපිට කරන්න පුළුවන් වැඩක් තියෙනවා මෙතෙන්දී ඔයාලට බෙදාගෙන ඉති දේශ දෙයක් නම් කියන්න.
මේ බිඳුවට මේ බිඳුව කපා හරින්න. ඒක මම ඔයාලා සරලව තේරුම් ගන්න දෙයක් කිව්වේ. උකට 28ට 3 බලන්න. 28ට 3 ඔයාලා දන්නවා 3 වරක් 10 නම් 30යි. එහෙනම් 28ට තියෙන 3 ඒවා 9යි නේ. 9යි තියෙන්නේ. ඔයාලා පේනවා ඔව් 9ක් කියලානේ. 9ක් කියනවා. හරි. නම් මාස වලින් නම් 9යි තියෙන්නේ. මාස වලින් 9යි තියෙන්නේ. එතකොට අපි බලනවා තව ඉතුරු වෙනවා කීයක් ඉතුරු වෙනවද? 30ව 9ක් කියලා. ඔව් 30ව 9ක් අපිට එනවා 270යි කියලා. 270යි කියලා එනවනේ. හරි. අපිට පැහැදිලි 280න් 270ක් අඩු වුණාට පස්සේ ඉතිරි වෙන්නේ අගය 10යි. ඒ ඉතිරි අගය තමයි දවස් ගානනේ. දවස් ගාන ඉතුරු වෙන්නේ. ඔන්න දවස් 10ක් කියලා. හරි. උඩ අපිට පැහැදිලි ඔව් මාස 9යි දින 10යි. මාස 9යි දින 10යි. ඔන්න ඔය විදිහට ඔයාලට ඕනම දෙනලද ගැටලුවක් නැත්නම් දෙනලද දවස් ගානක් මාස වලින් හරි අවුරුදු වලින් හරි දින වලින් හරි ඕන එකකින් දක්වන්න පුළුවන් නේ. හරි උදාහරණයක් ලියාගමු දින 280 මාස හා දින වලින් දක්වන්න. දින 280 මාස හා දින වලින් දක්වන්න. හරි. ඔයාලට පැහැදිලි බෙදන් ගියාට පස්සේ අපිට එනවා මාස 9ේ තව ඉතුරු වෙනවා 10ක්. ඒ 10 තමයි දවස් ගාන නේ. දවස් 10. එහෙනම් 280 කියන එකේ දින 280ක් යනු මාස 9යි දවස් 10යි. නැත්නම් දින 10යි. හරි. දැන් එන හැමෝටම මම හිතන්නේ පැහැදිලි ඇති අපිට දෙන්න ඕනම එකක්. ඔය විදිහට බෙදාගෙන හදා ගන්න පුළුවන් දින 280 මාස හා දින වලින් අපි දැක්වුවා. ඊළඟට අපිට දෙවෙනි ගැටලුවේ කියනවා අවුරුදු 3 මාස වලින් දක්වන්න. ඊළඟට අවුරුදු 3 දින වලින් දක්වන්න. අවුරුදු 3ක් කියන්නේ ඔයාලා දන්නවා මාස වලින් දක්වන්න මොකද කරන්නේ අපි? ඔව්. මාසය අවුරුද්දකට මාස 12ක් තියෙනවා. ඒ නිසා අවුරුදු 3ක්. ඔව් අවුරුදු එකකට. ඔව් අවුරුදු එකක් සමානයි මාස වලින් 12. එහෙනම් අපිට හොයන්න කියන්නේ අවුරුදු එකක් නෙවෙයි අවුරුදු 3ක් හොයන්න තියෙනවා. එහෙනම් 3ක් සමානයි. කීයද ලැබෙන්නේ? ඔව් අපි ගුණ කරන්න ඕන 12 නැත්නම් ඔව් 3 ගුණ කරනවා 12න් නැත්නම් අපි කියනවා 12 ගුණ කරනවා 3ෙන් නේ. එතකොට අපිට ලැබෙනවා මාස 3ක නෙවෙයි අවුරුදු 3ක තියෙන මාස ගාන නේ. අවුරුදු 3කට තියෙන මාස ගාන ලැබෙනවා අපිට මේ ගුණ කිරීමෙන්. හරි. ඔන්න අපිට ලැබෙනවා 12 වරක් 3 36යි කියලා එනවනේ. 12 වරක් 3 36යි කියලා එනවා. ඔව් මේ අපිට ලැබෙන්නේ මොකද්ද? අවුරුදු 3ක තියෙන මාස ගාන 36ක් කියලා එනවා. හරි. ඔන්න අපිට අවුරුදු 3ක තියෙන මාස ගාන. අවුරුදු 3ක තියෙන දවස් ගාන හොයන්න. අපි දන්නවා අවුරුද්දකට නම් දවස් කීයද? 365යි. අවුරුද්දකට දවස් 365යි. එහෙනම් අපිට හොයන්න කියන්නේ අවුරුදු 3කට. අවුරුදු 3කට හොයන්න අපි අවුරුදු 3කට සමාන වෙන්නේ කීයද? ඔව්. එහෙනම් අවුරුදු 3 ගුණ කරන්න ඕන 3 ගුණ කරන්න ඕන 365. හරි. එතකොට අපිට ලැබෙනවා 3 365ක් කියලා කියන්නේ. ගුණ කරලා බලන්න. එතකොට එනවා අපිට 1095. 1095ක් විදිහට පිළිතුර ලැබෙනවා. හරි. එහෙනම් අපි දන්නවා දැන් අවුරුදු 3කට දවස් කීයක් තියද? දවස් 1095ක් තියෙනවා. 1095ක් තියෙනවා. හරි. ඔය විදිහට අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන්. හරි. කොච්චර කාලයක් ඊයද කියලා හොයාගන්න පුළුවන්. හරි. ඔයාලා දැන් එහෙනම් උදාහරණ දෙක ලියාගමු.
හරි. අපි එන උදාහරණේ ලියා ගමු. පළවෙනි එක දින 280. ඔව්. මාස සහ දින වලින් දක්වන ආකාරය. ඊළඟට අවුරුදු 3 මාස වලින් දක්වන ආකාරය සහ අවුරුදු 3 දින වලින් දක්වන ආකාරය. හරි. ඔය විදිහට අපිට ඕනම ගැටලුවක් දුන්නොත් අපිට මාස වලින්, දින වලින්, දවස් වලින් ඕනම එකකින් දක්වන්න පුළුවන් ආකාරය තියෙන්නේ. හරි. එහෙනම් ඔය විදිහට අපිට ඔව්. ඔය විදිහට අපිට දක්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව්. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. මම ඔයාලට ගැටලු කීපයක් දෙනවා මේකෙන් පාඩමෙන් පස්සේ ඔයාලට ප්‍රශ්න පත්‍රයක් ගෲප් එකට එවන්නම්. ඔයාලා ඒකත් කරන්න. ඔව්. මේ පාඩමේ එතකොට හැම ගැටලුවක්ම ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. ඔන්න ඔයාලට දෙනවා පොඩි ක්‍රියාකාරකමක් නැත්නම් මේකේ අභ්‍යාසයක් දීලා තියෙනවා. අධික අවුරුදු ඊට පස්සේ එක් එක් දැක්වෙන දින ගණන මාස හා දින වලින් දක්වන්නේ. මාස හා දින වලින් දක්වන්නේ. එහෙනම් මේ ටික ඔයාලා පළවෙනි ගානේ පළවෙනි 1 2 කරන්න බලන්න. පහ දැක්වෙන වර්ෂ අතුරින් අධික අවුරුදු ඔයාලා ලියන 1 2 3 කරන්න බලන්න දැන්. 1 2 සහ 3 ඊළඟට දෙවෙනි එකේ 1 2 සහ 3 කියන ගණන් තුන කරන්න. ඔව්. පන්තිය තා පොඩි වෙලාවකින් කියන්නේ තාම මේ අවසාන කොටස තා පොඩි කොටසයි තියෙන අපි ඒක සාකච්ඡා කරලා අවසන් කරනවා උදේ. මම හිතන්නේ සම්බන්ධ වීමේ ගැටලු තියෙන දරුවෝ ඉන්නවා මම හිතන්නේ කාස් සහ මොනවාරි කාලගණිත ප්‍රශ්න හරි මොනවාරි ගැටලුත් එකනේ. හරි ගැටලුවක් නැහැ අපි නෝට් එකට මම ගෲප් එකේ මේ එවනවා නෝට් එක ගෲප් එකට. ඒ වගේම ඔයාලට වීඩියෝ එකත් ඉදිරිදී බලන්න අවස්ථාව ලබා දෙන්නම්. හරි අපි බලමු දැන් මේ වර්ෂ වලින් ඔයාලා මම ගන්න විතර එවන්න පළවෙනි එකේ වර්ෂ අතුරින් අධික අවුරුදු තෝරා ලියන්න කියලා තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවා දැන් ඔයාලගේ ඔව් අපි කලිනුත් කරා අධික අවුරුදු ගැන පළවෙනි එක අධික අවුරුද්දද නැද්ද 1896 කියන වර්ෂය අපි 96 අගට තියෙනවා 96 බෙදලා බලන්න හතරෙන් අපි කිව්වා 96 හතරෙන් බෙදෙනවා ඒ නිසා 1896ත් අනිවාර්යෙන් හතරෙන් බෙදෙන නිසා අපිට පැහැදිලි 1896 කියන වර්ෂය අධික අවුරුද්දක් බවනේ අධික අවුරුද්දක් බව පැහැදිලි වෙනවා ඊළඟට 1958 58 කියන එක හතරෙන් බෙදනවද හරියට බලන්න බෙදලා ඔව් 58 කියන එක හතරෙන් බෙදුවට පස්සේ අපිට පේනවා පහට හතරේ එකක් තියෙනවා ඔව් හතරක් එක හතරයි පහෙන් හතරක් එකයි ඔව් 18 කියන එක ගත්තට පස්සේ අපිට පේනවා 18 හරියටම හතරෙන් බෙදෙන්නේ නැහැ ඔව් 4යි 4 වරක් 4 16යි කියලානේ නිසා දෙකක් ඉතිරි වෙනවා ඒ අනුව අපිට තේරෙනවා මේ දෙවෙනි එක අධික අවුරුද්දක් නොවන බව. ඊළඟට 1960 කියන එක 1960 කියන එක බලන්න. 1960 60 කියන එක හතරෙන් ඉතිරි නැතුව බෙදනවද? ඔව්. බෙදනවා. 15යිනේ. 64න් බෙදුවම 15ක් කියලා එනවනේ. 64න් බෙදුවම හරියටම 15ක් කියලා බෙදෙනවා. නිසා
60 කියන එකත් අපිට 1960 අධික අවුරුද්දක් බවට ගන්න පුළුවන්. ඔව් 15යි කියනවා. ඒ අනුව 1960ත් අධික අවුරුද්දක් වෙනවා. හරි. දැන් අපිට පැහැදිලිනේ. අධික අවුරුද්දක් තෝරගන්න පුළුවන් පැහැදිලි. ඊළඟට අනිත් වර්ෂ ටිකත් ඔයාලා කරලා බලන්න පාඩම් පස්සේ අභ්‍යාසය ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් අධික අවුරුද්දක්ද නැද්ද කියන එක පැහැදිලිවම. ඊළඟට අපෙන් අහනවා දින මේවයි දින ගණන සහ මාස ගණන නේ. එතකොට මේ දින 255 කොහොමද අපි දින සහ මාස වලින් දක්වන්නේ? එහෙනම් අපි කරන්න ඕන මොකද 255 බෙදාගෙන බලන්න ඕන. කීයෙන්ද බෙදන්නේ අපි? මාස වලින් දක්වන්න නම් අපි බෙදන්න ඕන 30න් නේ. 30න් බෙදන්න ඕන. එහෙනම් අපි බෙදලා බලමු. ඔව්. 255 කියන එක අපි බෙදාගෙන යනවා. ඔන්න 255. 255 කියන එක බෙදාගෙන ගියාට පස්සේ අපිට පැහැදිලි වෙනවා. අපි බෙදන්න ඕන කීයෙන්ද? 30න්. ඔව්. 255ට 30 ඒවා කීයක් තියෙද? ඔව්. 255ට 30 ඒවා කීයක් තියෙද කියලා අහලා බලන්න බෙදලා බලන්න කීයක් අගය ලැබෙනවද කියලා. අපි දන්නවා 30 ඒවා 10ක් 300යි 30 ඒවා 9ක් 270යි 30 8ක් එහෙනම් 240යි. එහෙනම් ඔව් 30 ඒවා 8ක් 240 නම් එතන අපිට එනවා 8යි කියනවා. 8යි කියනවා. නම් මාස 8ක් තියෙනවා. 30 8ක් බලමු දැන් කීයද අපිට ලැබෙනවද කියලා. ඔව් අපිට එනවා 30 8ක් 240යි. ඔන්න නම් 255න් 240ක් අඩු වුණාට පස්සේ අපිට ලැබෙනවා කිය කීයක් කියලාද? ඔව් 15ක් කියලා එනවා. 15ක් කියලා අපිට ලැබෙනවා. එහෙනම් 15ක් කියලා කියන්නේ මොනවද? දවස් 15ක්. එහෙනම් දවස් 15ක් නේ. මාස 8යි දින 15යි. මාස 8යි දින 15යි නේ. ඔව්. මාස 8යි දින 15යි කියලා අපිට ලැබෙනවා. හරි. ඔය විදිහට අපිට බෙදලා බලන්න පුළුවන්. ඔව්. ඕනම දවස් ගණනක් මාස වලින් සහ දින වලින් අපිට පැහැදිලිව දක්වන්න පුළුවන් හැකියාව තියෙනවා. දින 100ක් බෙදලා බලන්න. දින 100 30 ඒවා 3යි තියෙන්නේ නේ. 30 ඒවා 3යි 30 ඒවා 3ක් 90යි තව 10ක් ඉතුරු වෙනවා. මාස 3යි දවස් 10යි. ඔන්න විදිහට දින 180 නම් අපිට 30න් හරියටම බෙදෙනවා. එහෙනම් 30 ඒවා 6ක් තමයි 180 කියලා ගන්න නිසා දින 180 කියන්නේ හරියටම මාස 3යි. දවස් නෑ. මාස 3යි. හරි. නම් ওই විදිහට අපිට ඕනම ගැටලුවක් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි බලමු. දැන් අපි කතා කරේ අධික අවුරුදු ගැන කතා කරා ඒ වගේම දින මාස ගැන කතා කරේ අතර කොහොමද හොයන්නේ කියන එකනේ. හරි. ඔව්. ඊළඟට අපි බලමු කාලය ආශ්‍රිත ගණනය කිරීම වලට යන්න. එහෙනම් මම දැන් දරුවෝ මාධ්‍යයෙන් දරුවෝ තිබුණා මේ මම මේ කොටස විතරයි අවසානයේ තියෙන්නේ. මේ කොටසෙන් පස්සේ පාඩම ඉවර වෙනවා. ඔයාලට පුළුවන් නම් සම්බන්ධ වෙලා ඉන්න මේ කොටසට ගැටලුවක් තියෙනවා නම් ඉවත් වෙන්න. හරි. එහෙනම් අපි බලමු දැන් කාලය ආශ්‍රිත ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා. බලන්න. ඔව් අපිට කියනවා පාසලක පළමු වාරය තුල මාස 3යි දින 6ක්. පාසලක පළමු වාරය තුල මාස 3යි දින 6ක්ද දෙවන වාරය තුල මාස 3යි දින 8ක්ද තෙවන වාරය තුල මාස 3යි අන්න දින 3ක්ද පාසල් පවත්වා ඇත. දැන් මේ අවුරුද්ද නම් ගිය අවුරුද්ද නම් ඉච්චරුන්නේ නැහැ නේ මාසයයි 2යි සතියයි 2යි නේ පාසල පටන් ගත්තා අයිත් කොරෝනා අවදානම ආවා ඔන්න අයිත් නිවාඩු දුන්නා නේ මේක මේ කොරෝනා නැති කාලෙක තිබිච්ච පාසලක් පැවැත්වූ පාසලක්. එහෙනම් පාසලක පළමු එක පළමු වාරය එතකොට මාස 3යි දින 6ක්. දෙවන වාරය මාස 3යි දින 8ක්. තුන්වෙනි වාරය මාස 3යි දින 3ක්.
අපිට කියනවා පාසල එම වර්ෂයේදී අපි හිතමු 2019 වර්ෂය කියලා. 2019 වර්ෂය වෙන්න පුළුවන් නේ. 2020 නම් කොරෝනා ඇවිල්ලා එච්චර කල් තියන්න ඕනේ නැහැ නේ. 2019 වර්ෂය කියලා හිතමු. 2019 වර්ෂයේ පාසල පැවැත්වූ මුළු කාලය මාස හා දින වලින් සොයා. එතකොට අපි මොකද්ද කරන්නේ? මේ තියෙන මාස ටිකයි දින ටිකයි වෙන වෙනම ලියාගෙන අපි අන්න එකතු කරගෙන යනවා. බලන්න කොහොමද අපි එකතු කරලා තියෙන්නේ කියලා. මුලින්ම මාස හා දින විදිහට ලියුනේ. මාසයි දිනයි විදිහට වෙන වෙනම ලියාගන්න. දැන් දින ටික මේ පේළිය වෙනම එකතු කරනවා. මාස ටික වෙනම එකතු කරනවා. බලන්න එතකොට 8යි 6යි 14යි 3යි 17යි. ආයෙත් මේ පැත්ත හරි 3යි 6යි 9යි. ඔන්න ඇවිල්ලා තියෙන එකතු කරාට පස්සේ මාස 9යි දින 17යි. දැන් මෙතෙන්දී ඔයාලා හිතන්න මෙතෙන්දී ආවා මෙන්න මේ වගේ අගයක් ආවා කියලා හිතන්න. අපිට ඇවිල්ලා තියෙනවා මාස 3යි දින 16ක් දින 18ක් දින 15ක් 30ට වැඩි වුණු ගමන් මොකද කරන්නේ අපි අන්න මේ පැත්තට එක්කෙනෙක් අරන් යනවානේ මෙහාට එක්කෙනෙක් අරන් යනවා. ඒ කියන්නේ අපි වෙනම පැහැදිලි කරගමු ගානකින්. හරි. එහෙනම් අපි ලියාගමු කාලය ආශ්‍රිත ගණනය කිරීම. කාලය ආශ්‍රිත ගණනය කිරීම. කාලයත් එක්ක කොහොමද එකතු කිරීම අඩු කිරීම. ඔයාලා මේ 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. තවදුරටත් 7 ශ්‍රේණියේදී මේ ගැන පොඩි අවබෝධයක් ලබා ගන්නවා. හරි. උදාහරණයක් විදිහට ලියාගන්න. පාසලක පළමු වාරය තුල මාස 3යි දින 6ක්. මාස 3යි දින 6ක්ද දෙවන වාරය තුල මාස 3යි දින 8ක්ද දෙවන වාරය තුල මාස 3යි දින 8ක්ද ළඟට තෙවන වාරය තුල තුන්වෙනි එකේදී තෙවන වාරය තුල මාස 3යි දින 3ක්ද පාසල් පවත්වා ඇත. ඔව් ක්ලාස් ඉවර වෙන්නේ 4:30ට තමයි අවසන් වෙන්නේ. අපි බලමු ඊට කලින් අපේ පාඩමේ කොටස් ටික අවසන් වුණොත් අපි ඊට කලින් අවසන් කරනවා. හරි. තෙවන වාරය තුල මාස 3යි දින 3ක්ද පාසල් පවත්වා ඇත. දැන් අපිට කියන මොකද්ද අපිට කියන්නේ? ආයිම වර්ෂයේදී පාසල පවත්වපු මුළු කාලය මාස හා දින වලින් දක්වා. එන්න අපිට හොයන්න තියෙන්නේ. හරි. එතකොට මාස දින විදිහට අපි ලියාගත්තා. මාස 3යි දින 6යි මාස 3යි දින 8යි මාස 3යි දින 3යි. දැන් ওই ටික එකතු කරන්න තියෙන්නේ. එකතු කිරීම අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. අපි එකතු කරගෙන යනවා. හැබැයි එකතු කරද්දී අපිට අවධානය යොමු කරන්න ඕන තැනක් තියෙනවා. දිනපේළියේ 30ට වඩා આવොත් අපි අන්න එහා පැත්තට මාසයක් විදිහට එකක් අරන් යනවා. අන්න ඒක අවබෝධ කරගන්න අපි ගැටලුවදී ඒක බලමු. දැන් මේක උදාහරණයක් විදිහට ලියා ගන්න. මාස හා දින විදිහට අපි වෙන වෙනම ලියාගෙන මාස ටිකයි දින ටිකයි එකතු කරනවා. ඔව් මාස පේළිය අපිට දින පේළිය 17යි ආවේ ගැටලුවක් නැහැ. දින 17යි. ඒක එහෙම තියුවා. මාස පේළිය මාස 9ක් ආවා. එන්න මාස 12ට වඩා આવොත් අපි 12 කියලා තියන්නේ. එහා පැත්තට එකක් ගෙන්නනවා නේ. ඒකට අවුරුද්දක් වෙනවා. ඒ නිසා ඒකත් අවබෝධ කරගන්න. උට අපිට කියනවා එවිට පාසල පැවැත්වූ මුළු කාලය මාස 9යි දින 17යි. පාසල පවත්වපු මුළු කාලය මාස 9යි දින 17යි නේ. මාස 9යි දින 17යි තමයි පාසල පැවැත්වූ මුළු කාලය. හරි. ඔය විදිහට කාලය ආශ්‍රිත එකතු කිරීම ගණනය කිරීම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කාලය ආශ්‍රිතව එකතු කිරීම අඩු කිරීම ඕවා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඔයාලට ගණන් කීපයක් තියෙන පාඩමෙන් පස්සේ කරන්න තියෙන ඔයාලට අභ්‍යාසයක් මේකේ එකතුව හොයන්න ඔයාලා ඒ අභ්‍යාසය නෝට් එක ගන්න ගෲප් එකට ඔව් ඔයාලා අභ්‍යාසය කරන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් WhatsApp එකට ගන්න. අමාරු දේවල් නෙවෙයි කාලය ආශ්‍රිත එකතු කිරීම තියෙන්නේ. හරි. දැන් ඔයාලට තියෙනවා මෙන්න
අභ්‍යාසයක් තියෙනවා මේ අභ්‍යාසයෙන් පස්සේ පාඩම අවසන් වෙනවා මේ අභ්‍යාසයේ පොඩි ගණන් කීපයක් සාකච්ඡා කරලා ඔයාලත් එක්ක ඉතින් පස්සේ අපිට අවසන් කරන්න පුළුවන් හරි එහෙනම් අපි බලමු දැන් උදාහරණයක් විදිහට පළවෙනි ගාන ලියා ගන්නවා මාස සහ දින තියෙනවා මාස දින මාස 8යි දින 18යි මාස 2යි දින 11යි මාස 8යි දින 18යි අන්න අපි දැන් එකතු කරගෙන යමු බලන්න හරි දැන් බලන්න මේ පේලි 8යි 1යි 9යි කියලා ආවා 1යි 1යි 2යි නේ ගැටලුවක් නැහැ 29යි කියලා එනවානේ 29යි කියලා එනවා හරි 29යි කියලා ආවා ඊට පස්සේ 8යි 2යි 10යි මොන ගැටලුවක් නැහැ අපිට මාස 10යි දින 29යි කියලා එයි මාස 10යි දින 29යි කියලා ආවා ක්ලාස් තාපොඩි වෙලාවකින් අවසන් වෙනවා ඉතින් දරුවෝ ටික දෙනෙක් පන්ති තියෙනවානේ හරි තාපොඩි වෙලාවකින් අවසන් වෙනවා පුළුවන් නම් සම්බන්ධ වෙලා ඉතින් මම මේ ගණන් ටික පැහැදිලි කරලා ඔයාලට ඔයාලට ගැටලුවක් නැතුව මේ ටියුට් එකේ තියෙන අභ්‍යාස ටික ගැටලු ටික හදන්න පුළුවන් පැහැදිලි හරි එහෙනම් අපි බලමු ඊළඟ ගාන ඊළඟ එකේ තියෙනවා මාස 8යි දින 22යි මාස 2යි දින 16යි දැන් අපි එකතු කරන් යමු බලන්න ඔව් හරි ඔයාලට පේනවා මෙතන තියෙනවා බලන්න 6යි 2යි 8යි 2යි 1යි 3යි ඔන්න එකතු කරාම කීයක් ආවද ඔන්න පැත්තකින් ලියා ගන්නම එකතු කරලා 22යි 16 එකතු කරලා බලන්න 6යි 2යි 8යි 2යි 1යි 3යි උකට එනවා ඔයාලට 38ක් කියලා ආවනේ ඔන්න දින 38ක් ඇවිල්ලා තියෙනවා ඔය දින 38 ඔහම ලියනවද නෑ දින 38 ඔහම ලියන්නේ 38න් 30ක් එහාට අරන් යනවා ඒ කියන්නේ මාසයක් මේ පැත්තට අරන් යනවා නම් 38න් 30ක් අරන් යනවා කියලා කියන්නේ දවස් 8ක් ඉතුරු වෙනවා එහෙනම් මේ පැත්තේ මේ පැත්තේ ලියන්නේ කීයද මේ පැත්තේ දවස් 8යි ලියන්නේ මේ පැත්තේ දවස් 8යි හේතුව දින 38ක් ආවා ඔන්න 38 අපි උඩින් ලියාගත්තා දින 38ක් ආවා 30ක් කියන්නේ දින 30ක් කියන්නේ මාසයක් නිසා අපි දැන් මොකද්ද කරන්නේ මෙන්න මාසයක් එහා පැත්තට අරන් යනවා මේ පැත්තට එකක් අරන් යනවා මාස දින 30ක් කියලා කියන්නේ මේ පැත්තට අරන් යනවා එකක් එහෙනම් මේ එක මම මෙතනින් ලියාගත්තා ඔන්න එකක් එහෙනම් අපි එකතු කරද්දී මේ එකත් එකතු කරන්න ඕන මම එකක් කියලා ලියාගත්තා එහෙනම් එකතු වෙද්දී මේ එකත් මේවට එකතු වෙන්න ඕන එහෙනම් බලමු 8යි 2යි 10යි අර ගෙනියපු එකයි 11ක් වෙනවානේ එහෙනම් මාස 10 නෙවෙයි මාස 11ක් වෙනවා මාස 11යි දින 8යි කියලා මාස 11යි දින 8යි කියලා එහෙනම් අපි වැදගත් දේ තමයි මෙතෙන්දී දින 38ක් දින 30ට එහා ගියපු ගමන් අපි මාසයක් මේ පැත්තට අරන් ගියා ඒ කියන්නේ මාසයක් කියන එක මේ පැත්තට අරන් ගියාට පස්සේ දින 30ක් අරන් යද්දී මේ පැත්තට අරන් යනකොට ඒක මාසයක් බවට පත් වෙනවා නම් මේ පැත්තට ගෙනිච්චට පස්සේ දින 30ක් මාස කොටේදී එක මාසයක් දින 30ක් කියන්නේ එක මාසයක් ඒ නිසා මාස කොටට අරන් ගියාට පස්සේ දින 30ක් එකක් බවට පත් වෙනවා ඒ කියන්නේ එක මාසයක් බවට පත් වෙනවා ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා මාස 11යි දින 8ක් ඇවිල්ලා මාස 11යි දින 8ක් ඇවිල්ලා හරි ඊළඟට අපි යමු ඊළඟ එකට ඊළඟ එකේ අවුරුදුත් තියෙනවා බලමු ඔන්න අවුරුදු මාස දින 3ම තියෙනවානේ දැන් අපි එකතු කරලා බලමු 21යි 19 එකතු කරලා බලන්න 21 සහ 19 එකතු කරාට පස්සේ ඔයාලට පැහැදිලි ඔයාලා පැත්තකින් එකතු කරලා බලන්න 21යි 19යි එකතු කරලා බලන්න 21යි 19යි එකතු කරලා බලනවා හරි එකතු කරාට පස්සේ ඔයාලට එන අගය කීයද අපිට එනවා 9යි 1යි 10න් බිඳුව 10න් බිඳුව එකක් ඉතිරි ඔන්න 10න් බිඳුව එකක් ඉතිරි ඊට පස්සේ 2යි 1යි 3යි ඉතිරි 1යි 4යි කියලා 40යි කියලා 40යි කියලා නම් බලන්න 40යි කියලා ඇවිල්ලා තියෙනවා අපිට 40 ආවේ 21යි 19 එකතු කරලා එහෙනම් මේ උඩින් මම 40යි කියලා ලියාගත්තා මම උඩින් 40යි කියලා ලියාගත්තා දැන් බලන්න 40න් 30ක් අඩු කරාට පස්සේ කීයක් එනවද 40න් 30ක් අඩු කරලා බලන්න
40න් අපි අඩු කරනවා 30 හේතුව මාස ගාන හොයාගන්න. අපිට එනවා කීයද 10යි කියන්නේ 10ක් එනවා. හරි. ඔන්න එහෙනම් අපි මාසයක් මේ පැත්තට අරන් යනවා. මේ පැත්තට මාසයක් අරන් යනවා. ඒ කියන්නේ දින 30ක් අරන් යනවා. 40න් 30ක් ගියාට පස්සේ මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද? මේ පැත්තේ 10යි ඉතුරු වෙන්නේ. දැන් මේ පැත්තේ 6යි 2යි 8යි අර ගෙනියපු එකයි 9ක් තියෙනවානේ. 9ක් බවට පත් වෙනවා. 12යි 3යි අවුරුදු කොටේ 15ක්. හරි. මොන විදියට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා අවුරුදු 15යි 15යි මාස 9යි දින 10යි. අවුරුදු 15යි මාස 9යි දින 10යි කියලා. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති ඕනම ගැටලුවක් අපිට ආවට පස්සේ අපි දින කොටේ 30ට වඩා වැඩි වුණු ගමන් අපි අන්න මාසයක් බවට පත් වෙනවා. ඒක උට එහා පැත්තට අරන් යනවා. මාස කොටේ 12ට වැඩි වුණු ගමන් අපි එහා පැත්තට අරන් යනවා. ඒක අවුරුද්දක් බවට පත් වෙනවා. එහෙනම් ඒ විදිහට තමයි අපි එකතු කරද්දී යොදා ගන්න. හරි. ඊළඟට අඩු කිරීමක් බලමු. අඩු කිරීමක් මෙතන දෙනවා 23න් 15ක් අඩු කරලා. උට අපි බලමු 23න් 15ක් අඩු කරලා ඊට පස්සේ අපිට එනවා 13න් 5ක් බෑ මේ පැත්තෙන් ආවට පස්සේ මෙතන 23න් 15ක් කියලා කියන්නේ අපිට ලැබෙනවා 8යි 8ක් බවට පත් වෙනවා. හරි. එහෙනම් දින 8යි 6න් 3ක් අඩු කරාම 3. එහෙනම් මාස 3යි දින 8යි කියලා. මාස 3යි දින 8යි. ඊට 18න් ඔන්න 24ක් අඩු කරන්න තියෙනවා. 18න් 24ක් අඩු කරන්න පුළුවන්. බෑනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පැත්තෙන් මාසයක් ඉල්ල ගන්න ඕන. බලන්න. මේ පැත්තෙන් මාසයක් ඉල්ල ගන්නවා කියලා කියන ඔයාලා තේරුම් ගන්න. මේ එන්නේ මේ පැත්තට දින 30ක්. එහෙනම් මේ දින 30ක් ඔන්න මේ පැත්තට එනවා. එහෙනම් අපි මෙතන ලියන්න ඕන කොහොමද? ඔයාලා මේක උඩින් ලියා ගන්න. මෙන්න මේ විදිහට කොහොමද? මේ පැත්තෙන් මාසයක් අරන් යනවා කියලා කියන්නේ මේ පැත්තට දින 30ක් එකතු වෙනවා කියන්නේ. මොන දින 30ක් එකතු. ඒ දින 30ට තව මෙතන තියෙනවා දින කීයද? 18ක්. ඔය දෙක එකතු වෙනවා. එතකොට දින 48ක් වෙනවා. දැන් මෙතන දින 18ක් නෙවෙයි 48ක් තියෙනවා. එහෙනම් මෙතන දින 48න් තමයි අපි 24ක් අඩු කරන්නේ. 48න් තමයි 24ක් අඩු කරන්නේ. එතකොට 48න් 24ක් අඩු කරලා පස්සේ 24යි කියලා එනවානේ. 24යි කියලා එනවා. දැන් මෙතන තියෙන්නේ මාස 6 නෙවෙයි මාස 5යි. 5න් 2ක් 3යි කියලා. 5න් 2ක් 3යි කියලා. එතකොට අපිට එනවා මාස 3යි දින 24යි කියන්නේ. මාස 3යි දින 24යි කියලා. හරි. ඔය විදිහට අපිට අඩු කිරීමේ ගණන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊළඟට මේ උදාහරණයක් බලමු අපි. අවුරුදු 3යි මාස 6යි දින 15යි අවුරුදු 2යි මාස 4යි 18. දැන් 15න් 18ක් අඩු කරන්න බෑනේ. කලින් කරපු වැඩේම කරනවා. මේ පැත්තෙන් මාසයක් ණයට ඉල්ල ගන්න. මාසයක් ඉල්ල ගත්තට පස්සේ මේ 15ට අන්න මේ පැත්තෙන් එනවා දැන් 30ක් එනවානේ. මාසයක් කියලා කියන්නේ දින 30ක් එනවා. නම් දින 30ට එකතු කරන්න ඕන මෙතන තියෙන 15. 30ට 15ක් එකතු වෙන්න ඕන. එතකොට 45ක් වෙනවනේ. 30ට 15ක් එකතු වෙනවා කියන්නේ මෙතන තියෙන 15 නෙමෙයි මෙතන 45ක් තියෙනවා. දැන් 45න් 18ක් තමයි ඔයාලා අඩු කරන්නේ. 45න් 18ක් අඩු කරලා බලන්න ඔයාලා දෙනවා 5න් 8ක් බෑ 15න් 8ක් 7යි කියලා දෙනවා මෙතන තියෙන්නේ 3යි 3න් 1ක් 2යි. ඒතකොට 27යි කියලා දෙනවා. එහෙනම් අපිට එනවා දින 27යි මෙතන තියෙන්නේ 6 නෙවෙයි 5යි. ඇයි මේ පැත්තට එකක් දුන්නානේ. 5න් 4ක් 1යි කියලා දෙනවා. ඊට පස්සේ මෙතන 3න් 2ක් 1යි. ඔන්න එනවා අපිට අවුරුදු 1යි මාස 1යි දින 27යි කියලා. අවුරුදු 1යි මාස 1යි දින 27යි කියලා ගයක් ලැබෙනවා. හරි. ඔය විදිහට අපිට පැහැදිලිව සරලව හොයා ගන්න පුළුවන්. අවුරුදු මාස දින තියෙන ඒවා එකතු කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. ඕනම අවස්ථාවක අපිට මේ ගැටලු පහසුවෙන් හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා එනම් මේකේ තියෙන ගැටලු උත්සාහ කරලා බලන්න. මෙතන තියෙනවා උපන්දිනය. ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඔයාලගේ උපන්දිනේ. උපන්දිනෙන් දැන් ඉන්න වයසෙන් උපන්දිනය අඩු කරලා ඔයාලගේ වයස හොයාගන්න පුළුවන් නේ. එතකොට දැන් ඔයාලගේ අද දවසනේ. අද දවසෙන් ඔයාලගේ උපන්දිනය අඩු කරලා බලන්න. එතකොට ඔයාලට
ඔයාලගේ දැන් වයස හොයාගන්න පුළුවන් අවුරුදු කීයද මාස කීයද දවස් කීයද ඔයාලා ඒක කරලා බලන්න. ඒකට ඔයාලට අඩු කිරීමේ ගැටලු තවදුරටත් හදලා බලන්න මම ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. ඒ අනුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් කාලය පාඩමේ ඕනම ගැටලුවක් හදාගන්න. දශකයක් හොයන්න, සියවසක් හොයන්න, සහස්‍රකයක් හොයාගන්න, අධික අවුරුද්දක්ද නැද්ද කියලා හොයාගන්න. මේවා එකතු කරන්න, අඩු කරන්න ඕනම ගැටලුවක් පහසුවෙන් හදාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. නම් මේ ඔයාලා මම group එකට එවනවා PDF එක පාඩමෙන් පස්සේ. නිසා ඔයාලා මේකේ තියෙන අභ්‍යාස ඉදිරි අභ්‍යාස හදන්න. ඔයාලගේ පාඩම් පොතේ තියෙන අභ්‍යාසත් හදන්න. ඉදිරියේදී මම ප්‍රශ්න පත්‍රිකුත් මේ පාඩමෙන් ලබා දෙනවා. ඒකත් ඔයාලා සූදානම් වෙලා ඉන්න. හරි. එහෙනම් අපේ කොටස මෙතනින් අවසන් වෙනවා අදට. හරි. හරි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අපි අදට මෙතනින් අවසන් කරනවා අපේ පාඩම. සියලු දෙනාටම ආයුබෝවන්. Ayubowan sir, thank you sir. Ayubowan sir. මම PDF එක ඔයාලා group එකට යනවා. ඔයාලා හැමෝම ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න. හරි.